ඡායාගේ ව්‍යාපාරයේ ගිණුම් පොත් වලින් 2014 3:31 දිනට උපුටාගත් ශේෂ පිරික්සුම් පහක් දැක්වේ. ගැනුම් විකුණුම් ගෙන ඒමේ කුලී ලදවට්ටම් දුරකථන ගාස්තු ණය හිමියෝ විදුලි ගාස්තු වරිපණම් මාපසයවුම් දුන්වට්ටම් බැංකු ණය ගෙවල් කුලී ප්‍රාග්ධනය මුදල් ගොඩනැගිලි අලුත්වැඩියා මෝටර රථ ගොඩනැගිලි ලීබඩු උපකරණ 13.41 තොගය විගණන ගාස්තු බොල් ණය ණය ගැතියෝ ලිපි ද්‍රව්‍ය වේතන සේවක අරසාදක අරමුදල සේවක භාරකාර අරමුදල ෂය වෙන් කිරීම 2013 දිනට ඒ කියන්නේ ආරම්භයේ ගොඩනැගිලි 15000යි මෝටර රථ ලීබඩු උපකරණ අඩමාන ණය වෙන් කිරීම 13 දිනට අඩමාන ණය වෙන් කිරීම කියන්නේ හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම. අතිරේක තොරතුරුද ඔබට සපයා ඇත. 2014 3:31 දින ඉතිරි තොගේ අගේ රුපියල් 22000කි. මෙහි ශුද්ධ උපලබ්ධිය අගේ 20000කි. ගෙවිය යුතු දුරකථන ගාස්තු 1500ක් වන අතර 500ක විදුලි ගාස්තු වැඩිපුර ගෙවා ඇත. ව්‍යාපාර පරිශ්‍රය වෙනුවෙන් කුලිය මාසකට රුපියල් 250කි. රුපියල් 10000ක් වැය කර 2013 10.1 මිලටගත් ලීබඩු වැරදීමකින් ගොඩනැගිලි අලුත්පැඩියා ගිණුමට හාර කර ඇත. 2013 4:20 දින විකිණීමේ හෝ ආපස්වීමේ පදනම මත යවන ලද රුපියල් 8000ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් විකුණුම් වල ඇතුළත් වේ. මෙම තොගය විකුණූ බව දන්වා නැති අතර ආපස්වීමේ කාලය ඉක්ුත් වන්නේ 2014 4:10 වෙනි දිනේ. ව්‍යාපාරයේ මෙම තොග ඉන්වොයිස් කර ඇත්තේ පිරිවැය මත 125ක ලාභයක් ලැබෙන ලෙසය. ඊළඟට තියෙනවා තවත් රුපියල් 1000ක ණය ගැතියක බොල් ණය කපාහල යුතු අතර ඉතිරි අගය මත අඩමාන ණය වෙන් කිරීම 5% ලෙස ගැලපිය යුතුය. ඒ කියන්නේ ඉතිරි ණය ගැතියන්ගේ හානි කරන ලාභ ඉඩ හරිනවලු 5%. ගොඩනැගිලි 5% බැගින්ද මෝටර 20% බැගින්ද ලීබඩු උපකරණ 10% බැගින්ද සරල මාර්ග ක්‍රමයට ඡය කළ යුතුය. අවශ්‍ය වන්නේ ලාභ වල ප්‍රකාශයයි මූලගත ප්‍රකාශය. සාමාන්‍ය මේ જાති ගාණක් පටන් ගන්නෙ අතිරේක තොරතුරු වලින්. අතිරේක තොරතුරු අංක 1 බලන්න ඕනේ. අතිරේක තොරතුරු අංක 1. අතිරේක තොරතුරු අංක 1 කියලා තියෙනවා 2014 3:31 දිනට ඉතිරි තොගේ රුපියල් 22000ක මෙහි ශුද්ධ උපලබ්ධියගේ 20000ක. මෙන්න අවසන් තොගේ. ඔයාලගේ පෙරවැඩ අංක 1 ලියා ගන්න. පෙරවැඩ අංක 1. ඉක්මනට යන්න. අර ප්‍රකාශ දෙකට යටින් ඉඩ තියාගෙන ඇති ඔයාලා එතන ලියන්න මාතෘකාව පෙරවැඩ. ඒ කියන්නේ කටු වැඩ. ඒ පෙරවැඩ අංක 1 අවසන් තොගේ කියලා ලියන්න. අවසන් තොගය. right. මෙන්න බලන්න. භෞතික තොගය. දැන්ට ව්‍යාපාරයේ තියෙන තොගේ පිරිවැය තියෙනවා ශුද්ධ උපලබ්ධිය අගේ තියලා තියෙනවා. දැන්ට ව්‍යාපාරයේ තුල තියෙන තොගේ පිරිවැය 22000යි. ඒකේ ශුද්ධ උපලබ්ධිය අගේ කීයද? 20000යි. තේරුණාද හැමෝටම? දැනට ව්‍යාපාරයේ තියෙන තොගේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන තොගේ පිරිවැය 22යි. ඒකේ ශුද්ධ උපලබ්ධිය අගය 20යි. ඊට අමතරව බලන්න ඔය ගැළපිල්ලට අදාළ වෙන තව ගැළපිල්ලක් තියෙනවා. මොකක්ද ඒ ගැළපිල්ල? පස්වෙනි ගැළපිල්ල 2014 3:20. 2014 3:20 කියන්නේ කාලච්ඡේදයේ ඇතුලේ දවසක්. 2014 3:30 කියන්නේ කාලච්ඡේදය ඉවර වෙන්න හොඳ අවබෝධයෙන් ඉන්න වැඩ කරන්න එපා. හොඳේ. මේ දැන් පටන් ගත්තා විතරයි මේ ලොකු ගණන්. ඒක නිසා සිහි බුද්ධියෙන් ඉඳගෙන හොඳට අහගන්න. වෙන රෙද්දවල් කර ඉන්න එපා. එහෙම වුණොත් මේක අමාරුයි. හොඳට අහගන්න. 2014 3:20 දිනට ඒ කියන්නේ කාලච්ඡේද දවසක්. විකිණීමේ හෝ අපසුමේ පදනම මත යවන ලද රුපියල් 8000ක් පිරිවැය වූ භාණ්ඩ. රුපියල් 8000ක් පිරිවැය වූ භාණ්ඩ. බෝඩේ දිහා බලාගන්න. පිරිවැය ධන ලාභය සමානයි මොකද්ද? විකුණුම් මිල. එහෙනම් මේ මිනිස්සු යවලා තියෙන්නේ පිරිවැය 8000ක බක්. ලාභය මන් දන්නේ නැහැ කීයද කියලා. තොගයක් භාණ්ඩ තොගයක් විකුණුම් වල ඇතුළත්ය. මෙම තොගය විකුණු බව දන්වා නැති අතර
එහෙනම් තාම මේ මිනිස්සු විකුණලා නැහැ කියලා නෑනේ. අපි දන්නේ නැහැ විකුණලාද නැද්ද කියලා. නැති අතර ආපසු එවීමේ කාලය ඉක්ුත් වන්නේ 2014 4 වෙනි දිනේ අපි ගාන හදන දවස වෙනකොට කාලය ඉක්ුත් වෙලා නැහැ. උපකල්පනය මොකක්ද? කාලය ඉක්ුත් වෙලා නැහැ. එයාලට තාම chance එක තියෙනවා මොනා කරන්නද? එයාලට විකුණන්න තාම chance එක තියෙනවා. එහෙනම් අපි හිතනවා ඔක්කොම ටික මොනා වෙලාද? ඔක්කොම ටික මොනා වෙලාද? පැහැදිලිවම ගිය සති සිකුරාදා මම මේ කතාව කිව්වද නැද්ද? කිව්වා. තොපි ඉන්නේ මොන සිහියෙන්ද? කසාද බැඳලාද ඉන්නේ? දාපල්ල බලන්න උත්තර. මම දැන් මයික් ඔන් කරන්න පුළුවන් විදිහට හදනවා. මට උත්තර දෙන්න ඕනේ මං කියන 70. නැත්තම් ඵලයව මේකෙන් අයින් කළා දානවා. ඉෂාර හෝ DR 22 23 ඔය වැල්ලවයින් අංකයක් දීලා තිනවා. ඒ අංක නෙමෙයි මම අංකයක් දෙනවා. ඔයාලා මට ෆොටෝ එකක් දාන්න කියුට් එකේ උඩ නම ලියලා. ඊට පස්සේ මම අංකයක් දෙනවා. ඒ අංක තමයි ඔයාලා ලොග් වෙන්න ඕනේ සිකුරාදා දෙන්න. නැත්තම් අතුළු දාන්න. ඉෂාර කියනවා විකුණලා නැහැ. ඉෂාර කියනවා ඉතිරි. ලක්නාත් කියනවා විකුණලා නැහැ කියලා හිතනවලු. ආපහු එන්නෝ 43 වෙලා කියලා තියෙනවා මොනවා වෙලක් දන්නේ නැහැ. මොනවා හරි වෙලාද ප්‍රවීන් විකිණලා නැහැ. නම්බර 67 එන්නෝ 67 ලක්ෂිකා විකුණලා කියනවා. සදීප කියනවා විකුණලා නැහැ. තරුෂි කියනවා විකුණලා නැහැ. දිනේෂ් කියනවා විකුණලා නැහැ. හීරෝෂි කියනවා තාම විකුණලා නැහැ. තවත් කාලේ තියෙනවා විකුණන්න. හීරෝෂි. අනිත් අය උත්තර දාන්න නැද්ද මේකට? විකුණලාද නැද්ද? මොකද කියන්නේ? විකුණලාද නැද්ද? ඔෂාන් කියනවා විකුණලා නැහැ. සිතාරා කියනවා විකුණලා නැහැ. දැන් මේකේ බහුතරය විකුණලා නැහැ කියවනේ. විකුණලා නැහැ කියලා හිතනවලු අනුරාධා කියලා. මම කියා දෙන්න. අනුෂිකා තාම විකුණලා නැහැ. නිපුණි තාම විකුණලා නැහැ. හෂාන් විකුණලා නැහැ. දිනේශිකා කියනවා තාම විකුණලා නැහැ. ආගන්න. විකිණීමේ හෝ ආපසුවේ පදනම් මත භාණ්ඩ යවුවොත් එයාලට යම් කාලයක් දෙනවා පුළුවන් නම් විකුණන්න බැරි නම් එවන්නේ කවදටද පුතා? අපි දෙන කාල සීමාවේ අවසානයේනේ. එතකොට මේ යවපු බඩු ටිකට තාම කාලය තියෙනවද එයාලට විකුණන්න? තාම කාලය තියෙනවා. එයාලා වික්කා කියලා අපිට දැනුම් දීමක් කරලා නැහැ. එහෙනම් අපිට හිතන්න වෙන්නේ මොකක්ද? එයාලා තාම විකුණලා නැහැ. ඒ ටික ඉතිරි වෙලා තියෙනවා කියලා තමයි හිතන්නේ. එහෙනම් මේ සම්පූර්ණ තොගේම එයාලා ගාව ඉතිරි. මොකද ඒකෙන් ප්‍රමාණයක් විකුණලා කියලා අපිට දැනුම් දීලත් නැහැනේ. එහෙම ප්‍රමාණයක් දැනුම් දුන්නා නම් අපිට හිතන්න තිබුණා ඒ ප්‍රමාණය විකුණලා කියලා. එහෙනම් මේකේ අපි හිතන්න වෙන්නේ කිසිවක් විකුණලා නැහැ කියලා. එහෙනම් පුතා පිළිවෙල 8000යි ලාභාන්තිකය කීයද විකුණුම් මිල කීයද බලන්න පිරිවැයට 100ට කීයක් ලාභය තියාගන්නද කියලා. ලාභය කීයද බලන්න.
ලාභය 2000 කියලා දෙනවා. පිරිවැයට 125ක්. පිරිවැයට 125ක් බැලුවම කොහොමද එන්නේ බලමු. මේ බලන්න. මම මේ පැත්ත ලියන්න පේනවනේ. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. මේ ගානේ ලාභය ඔයාලට හැබැයි පුරුදු මේ ආකාරයෙන් නෙමෙයි. විකුණුම් මිල සමානයි පිරිවැය ධන ලාභය. ලාභය 125යි. කාට 125ක්ද? පිරිවැයට. එහෙනම් මම පිරිවැයට දානවා 100. එහෙනම් විකුණුම් මිල කීයද? 125යි. අපි දන්නවා රුපියල් 8000 පිරිවැය. එහෙනම් පිරිවැය තීරුවට ආදේශ කරනවා 8000. එයා බෙදනවා එයාටයි ප්‍රතිශතය 100. වැඩි කරනවා මම විකුණුම් මිල හොයන්න 125න්. ලාභය හොයන්න ඕන නම් මම වැඩි කරන්නේ 25න්. මට විකුණුම් මිල ඕන. මේ බිඳුවට මේ බිඳුව ගැපුවා මේ බිඳුවට බිඳුව ගැපුවා 125 80ක් 10000යි. එහෙනම් විකුණුම් මිල මේක එනවා රුපියල් 10000. ලාභය ඇහුවොත් කීයද කියන්න පුළුවන්? 8000 10000 වෙන්න නම් ලාභය කීයක් තිබිලාද? 2000. තේරුණාද හැමෝටම? එහෙනම් විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යව් බඩුවල පිරිවැය 8000යි. යව් බඩුවල පිරිවැය රුපියල් 8000යි. ලාභය රුපියල් 2000යි. විකුණුම් මිල රුපියල් 10000යි. දැන් මේ සම්පූර්ණ ප්‍රමාණයම විකිණිලා නැහැ කියලා අපි හිතන්නේ. විකිණිලා නැහැ කියලා හිතුවොත් මට කියන්න දැනට විකුණුම් මතුලේ ඕක තියෙනවද නැද්ද? තියෙනවා. ඒක ගලප ගන්න කලින් විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම ඉතිරි තොගේ පිරිවැය කීයද? 8000යි. ඉතිරි තොගේ පිරිවැය 8000යි. ඕකේ ශුද්ධ උපලබ්ධියක් ගැන සඳහන් නැති නිසා ඒ ගානම අපි හිතනවා. එහෙනම් ශුද්ධ උපලබ්ධියක් කීයද? 8000ම තමයි. 22000යි 8000යි 30000යි 20000යි 8000යි 28000යි. දැන් ඔයාලට පේනවා හොඳටම පිරිවැය තියෙනවා 30000ක් ශුද්ධ උපලබ්ධියගේ තියෙනවා 28000ක්. දෙකේ අඩු වගේ 28. අනිවාර්යෙන් පිරිවැය කොතනද ගෙනියන්න ඕනද මම උගන්ලා තියෙන්නේ? විකුණුම් පිරිවැය හොයන තැන අවසන් තොගය. දෙකේ අඩු වගේ කොතනද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් තොගය. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩුයි නම් ඒ අඩුවීම තොග අගය කපා හැරීම ලෙස සලකලා මොන වියදම්සේ දාන්න ඕනද? වෙනත් වියදම්. යන්න මං කියන තැන් වලට. ලාභ හෝ අලාභ ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයන තැනට යන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයන තැනට යන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයන තැන. මෙන්න මෙතෙන්ට එනවා රුපියල් 30000යි. අවසන් තොගේ. තේරුණාද හැමෝටම? දැන් ඔයාලගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් තොගයට දාන්න 28000ක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් තොගය ජංගම නොවන වත්කම් තියෙනවා ඊළඟට ජංගම වත්කම් තියෙනවා. ජංගම වත්කම් යටතේ ද්‍රවශීලතාවෙන් අඩුම එක තොගය. දෙකේ අඩු වගේ 28000 දාන්න එතන. හරිද හැමෝම? දැන් ඔයාලගේ යන්න වෙනත් වියදම් වලට. මෙතන දල්ලාභ එනවා ඊළඟට වෙනත් ආදායම් එනවා. එතන රූල් 3ක් විතර තියන්න කියලා තියෙනවා. බෙදා හැරීමේ වියදම් බෙදා හැරීමේ වියදම් යටතේ රූල් 7ක් විතර තියන්න කිව්වා. ඊළඟට පරිපාලන වියදම් යටතේ රූල් 7ක් විතර තියන්න. ඊට පස්සේ වෙනත් වියදම් ඒකේ රූල් 4ක් 5ක් තියලා මූල්‍ය වියදම්. වෙනත් වියදම් යටතේ තොග හානි එහෙම නැත්නම් තොග කපා හැරීම රුපියල් 2000යි නේද දෙන්න ඕනේ? 2000යි.
ඔන්න ඔය තැන් වලට දාගන්න. රුපියල් 2000යි. බෝඩ් එක පේනව අඩුයිද? කමන්නේ මං කියන දේවල් හොඳට අහගෙන දාන්නකෝ. ඒ කියන විදියට මොනා කරන්නද? සිග්නල් කේස් එකක් තමයි නේ. එතනට එළිය වැඩි. මං කියන එක හොඳට අහගෙන දාන්න. නැත්තම් මේක කරන්න වෙන්නේ නැහැ. සිග්නල් ප්‍රශ්නයක් නෙමෙයි. මා කරගත් පොඩ්ඩක් පේන ගතිය අඩුයි. මේ දැන් එනවා. අපි යන් ඊළඟ ගැලපිල්ලට මං කියන එක හොඳින් අහගන්නකෝ. දෙක ගෙවිය යුතු දුරකථන ගාස්තු 1500ක් වන අතර පන්සික විදුලි ගාස්තු වැඩිපුර ගෙවා ඇත. ගෙවිය යුතු දුරකථන ගාස්තු 1500යි. බලන්න පුතා දැන්ට දුරකථන ගාස්තු කීයක් ගෙවලාද කියලා. ශේෂ පිරික්සුමේ හර පැත්තේ ඇති. කීයක් වෙනවද බලන්න? 8500යි. ශේෂ පිරික්සුමේ තියෙන හැම වෙලේම මුදලින් ගෙවූ ප්‍රමාණය හෝ මුදලින් ලද ප්‍රමාණය. දුරකථන කියන්නේ ගෙවූ එකක් නේ. එහෙනම් දුරකථන ගාස්තු ගෙවලා තියෙනවා 8500ක්. තව කීයක් ගෙවිය යුතුයි කියනවද? 1500ක්. එහෙනම් මුළු දුරකථන ගාස්තුව කීයද? 10000යි. පරිපාලන වියදම්. ගෙව්වා හෝ නොගෙව්වා ලාභ වල ප්‍රකාශයේ සමස්ත වියදම් වෙන්න ඕන. දුරකථන 10000ක් දාන්න. දැන් ළමයි උපචිත ප්‍රමාණය කීයද මෙතන? 1500 ගෙවී යුතු වගේ ආන්‍යයා ගෙනියන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ. උපචිත දුරකථන 1500යි. හරිද හැමෝම? මොනවද? ඔයාද හැදුවේ? ලස්සනයි. එලිගන්ට් කෙනෙක් හදාගන්න. හදාගෙන ඉන්න. ඔන්න ඒක හරි. ඊළඟට ඒ ගැලපිල්ලෙම තියෙනවා රුපියල් 500ක් විදුලි ගාස්තු වැඩිපුර ගෙවා ඇත. බලන්න ශේෂ පිරික්සුමේ විදුලියට කීයක් ගෙවලාද කියලා. විදුලි ගාස්තු 2500ක් ගෙවලා. එතකොට පුතා ඔය 2500න් 500ක් කොයි අවුරුද්ද? ඉදිරි අවුරුද්දට. එහෙනම් මේ අවුරුද්ද වියදම කීයද වෙන්නේ? 2000යි. එහෙනම් පරිපාලන වියදම් යටතේ විදුලිය කියලා 2000ක් දාන්න. පරිපාලන වියදම් යටතේ විදුලිය කියලා 2000යි. එතකොට පුතා ගෙවලා තිබුණා 2500ක්. වැඩිපුර කීයක් ගෙවලාද? 500ක්. ලබන අවුරුද්දේ විදුලිය දැම්ම ගෙවලා අපි වත්කමක් නේද මේක? ජංගම වත්කම්. ඉදිරියට ගෙවූ විදුලිය ජංගම වත්කමක් විදිහට දාන්න. ජංගම වත්කම් 500යි. ගැලපිලි අංක 3 ව්‍යාපාර පරිශ්‍රය වෙනුවෙන් කුලිය මාසකට 250යි. ඉක්මනට වැඩි කරලා ගන්න 250 12න් මොකද මාසෙකට 250යි නම් අවුරුද්දට කීයද කියලා අපි හොයාගන්න එපා. ගෙව්වා හොන ගෙව්වා කාලච්චතර දාලා වියදම දාන්න එපා. ලක්ෂිකා දානවා 3000යි කියලා. ඔව්ද බලන්න 3000යි. ශේෂ පිරික්සුමේ බලන්න කුලී කියලා කීයක් තියෙනවද? ගෙවල් කුලී 2500ක් නේද තියෙන්නේ? ශේෂ පිරික්සුමේ 2500යි තියෙන්නේ. හොඳට අහගන්න. පුතා කාලච්ඡේදයේ වියදම කීයද? 3000යි. ගෙව්වා හෝ නොගෙව්වා මාසෙකට 250 වැඩි කිරීම මාස 12. 3000යි.
ශේෂ පිරික්සමේ මුදලින් ගෙවලා තියෙන්නේ 2500යි. පරිපාලන වියදම් කුලී අර පැත්තෙන් එන්න. කුලී 3000යි. ගෙව්වා හෝ නොගෙව්වා කාලච්ඡේදයේ වියදම කුලී 3000යි. කවුද හැදුවේ මෙච්චර? මම බොහොම භයානකයි. දැන් වෙන සතෙක් හදන් එන්න. ඊට පස්සේ ගෙවලා තියෙන 2500 නම් තව 500ක් ගෙවිය යුතුයි. ජංගම වගකී. ජංගම වගකී උපචිත කුලී 500ක් දා. ජංගම වගකී උපචිත කුලී 500. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකී උපචිත කුලී 500. අපි යනවා 4 වෙනි ගැලපිල්ලට. හතරවෙනි ගැලපිල්ල අර පැත්තෙන් රුපියල් 10000ක් වැය කර 2013 10යි 1 මිලටගත් ලී බඩු වැරදීමකින් ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුමට හර කර ඇත. ඉක්මනට ශේෂ පිරික්සමේ හොයාගෙන එන්න ගොඩනැගිලි අලුත් වැඩියා කීයක් තියෙනවද? ශේෂ පිරික්සමේ ගොඩනැගිලි අලුත් වැඩියා කීයක් තියෙනවද කියලා හොයන්න ඉක්මනට. 18000ක් තියෙන බව පේනව නේද? right. ආගන්න දැන් මම කරන දේ ගොඩනැගිලි අලුත් වැඩියා වියදම 18000න් මොකද්ද වෙන්නේ? දෙයයන් හරි. දහ 8000න් ගොඩනැගිලි අලුත් වැඩියා වලට අයිති වෙන්නේ කීයද? ලී බඩු වලට අදාළ ගානකුත් ඕක ඇතුලේ තියෙනවා. එතකොට පුතා මෙන්න බලා ගන්න 18000ක් තියෙනවනේ ගොඩනැගිලි අලුත් වැඩියා කියලා. ඇත්තටම මේකෙන් 10000ක් මොනවද? ලී බඩු. 8000ක් මොනවද? අපිට හිතන්න වෙන්නේ එහෙනම් ඉතිරි 8000 මොනවා කියලාද? ගොඩනැගිලි අලුත් වැඩියා. එහෙනම් පුතා පරිපාලන වියදම් ගොඩනැගිලි අලුත් වැඩියා 8000ක් ලියන්න. පරිපාලන වියදම් ගොඩනැගිලි අලුත් වැඩියා 8000යි. 8000යි. තේරුණාද හැමෝටම? 8000යි. දැන් ළමයි ඔය ඕක අස්සේ තිබුණු ලී බඩු ටික දැන් අපි එළියට ගත්තනේ. ලී බඩු කියන්නේ මොන වත්කමක්ද? ජංගම නොවන වත්කමක්. එන්න පුතා මෙතනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් යටතේ සාමාන්‍යයෙන් අපේ ක්‍රමේ තමයි මුලින්ම ලියන්නේ ඉඩම්. ඊළඟට එන්නේ මොකද්ද? ගොඩ නැගිලි. අන්න දැන් අපිට දාන්න පුළුවන් ලී බඩු. ඔය විදිහට පිළිවෙල ලියා ගන්න ඉස්සල්ලා. සාමාන්‍යයෙන් අපි මුලින්ම ලියන්නේ ඉඩම්. ඉඩම් වලට යටින් ගොඩ නැගිලි. ඊට පස්සේ ලී බඩු. අන්න ලී බඩු වල පිරිවැය දැම්මම කීයක් දාන්න ඕනද? ලී බඩු වල පිරිවැය 10000ක් දාන්න ඕන. දැන්ට ශේෂ පිරික්සමේ ලී බඩු තියෙනවද බලන්න. දැන්ට ලී බඩු වල පිරිවැයක් තියෙනවා කීයක් තියෙනවද? 40000ක්. මම මෙතන කීය දානවා? 50000ක්. ඇයි මම 50000 දාන්නේ? පුතා අර තියෙන ලී බඩු ඇතුලේ අලුතෙන් ගත්ත ලී බඩු ටික තියෙනවද? නෑ. ඒක තිබුණේ මොකක් ඇතුලේද? ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුම ඇතුලේ තිබුණේ. එතනින් අපි එළියට අරගෙන ගොඩනැගිලි වලට ගෙනාවා. sorry මේ ලී බඩු වලට. එහෙනම් ලී බඩු දැන් කීයක් වෙනවද? 50000ක් වෙනවා. තේරුණා නේද හැමෝටම? එහෙනම් ලී බඩු වල පිරිවැය 50000යි. බලන්න ළමයි ගානේ කොහේ හරි දීලා ඇති ලී බඩු උපකරණ ඡය කරන ප්‍රතිශතයක්. අවසානම ගැලපිල්ල. ගොඩනැගිලි 5යි මෝටර 20යි ලී බඩු උපකරණ 100ට 10 බැගින් සරල මාර්ගමට ඡය කරයි. කවුරු හරි ඉක්මනට මට මේ අවුරුද්ද ලී බඩු වල ඡය ටික හොයලා කියන්න ඉක්මනට. ඔය පාඩම් උගන්ලා තියෙනවා. මතකද ඔයාලට මම කිව්වා දීපල පිරියත් උපකරණ කියලා ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය කරන්න නැතුව මේව කරන්න බෑ. දැන් තේරෙනවද? ලී බඩු ඡය කීයද බලන්න ඉක්මනට.
ඔෂාන් දාලා තියෙනවා රුපියල් 5000යි ලී බඩු ෂෙයා. ලක්ෂිකා දාලා තියෙනවා 4500යි. සදීප දාලා තියෙනවා 9000යි. 2500ක් දාලා තියෙනවා හෂාන්. ලී බඩු ෂෙයා. සමුච්චිත ෂෙයා 9000යි කියලා තියෙනවා සිතාරා. මං අහන්නේ වාර්ෂික ෂෙයා. මේ අවුරුද්දේ ෂෙයා ටික මට ඕනි. මේ අවුරුද්දේ ෂෙයා වෙන මොකුත් නෙමෙයි. මේ අවුරුද්දේ ෂෙයා ඕනි. තරුෂි දානවා 4500යි. BO 24 දානවා 4500යි. ඉරේෂා දිනෙත් සදීප නම් දාලා තියෙන 5000යි කියලා අර දෙන්නම 4500. කොයි එකද දන්නේ නැහැ. හරි තාම මං හදලා බැලුවේ නැහැ. හැමෝම බෝඩ් එක දිහා බලාගන්න. බෝඩ් එක දිහා බලාගන්න. මේ බලන්න පුතා. අපේ ගානේ බොහොම පැහැදිලිව තියෙනවා ශේෂ පිරික්සුම ඇතුලේ ලී බඩු කීයක්ද? 40000. මම මේ 40000 ෂය කරනවා වාර්ෂිකව 100%යි. 40000 110යි කියන්නේ කීයද ෂය අවුරුද්දට? 4000යි. ඊට පස්සේ 10000ක ලී බඩු පස්සේ අරන් තිබුණානේ පුතා. මේ 10000ට 110ම බලන්න නම් මේ 10000 ලී බඩු කවදා අරගෙන තිබිලා තියෙන්න ඕනද? කාලච්ඡේදයේ මුල. තනිකර බොරුවක් නෙමේ 5000 දාපේ උන්ට සිහිය නැහැ. ඔය ලී බඩු ටික අරගෙන තිබුණේ කැලපිල්ලේ බලන්න. ගියන රුපියල් 10000ක් වැය කර 13.10යි එක මිලට ගත්. 13.10යි එක. 13.10යි එකේ ඉඳන් 14.3.31ට මාස 6යි. එහෙනම් මම 10000ට 100%යි තමයි. හැබැයි දෙකෙන් එකයි. මොකද 110ක් ෂය වෙන්නේ අවුරුද්දකට වාර්ෂිකව. 10000ට 110ක් කියන්නේ 10යි 10න් භාගයක් කියන්නේ 500යි. එහෙනම් පුතා මේ අවුරුද්දේ ෂය කීයද? 4500. තේරුණාද හැමෝටම? ඔය 4500 අයිති වෙන්නේ මේ සමුච්චිත ෂය කියන තැනට නෙමෙයි. ලී බඩු ෂය කියන්නේ මොන වියදමක්ද? පරිපාලන වියදම්. ලී බඩු ෂය පරිපාලන වියදම් වල දාලා ඉන්න ලී බඩු ෂය 4500යි. පරිපාලන වියදම් වල දාන ලී බඩු ෂය 4500යි. දැන් බලන්න සමුච්චිත ෂය මේ අවුරුද්දේ 4500යි. බලන්න මේ අවුරුද්දේ මුල සමුච්චිත ෂය කීයද ලී බඩු වල? 4000යි තියෙන්නේ. එහෙනම් පුතා ඒ 4000 මේ 4500 එකතු වුණාම 8500යි. එහෙනම් 8500ක් අඩු කරන්න. අටදාස් 500ක් අයින් කරන්න. පනස්දායෙන් 8500 අඩු වුණාම 41500යි. ඔන්න ඒකේ ධාරණගේ ආවා අපිට. 41500යි ධාරණගේ.
දැන් අපි ඒක ගත්තා 41500යි හරිනේ ඊළඟ ගැලපිල්ල බලන්න ළමයි 6 වෙනි ගැලපිල්ල තවත් 1000ක ණය ගැතියක බොල්නා ලෙස කපාහලා අතර ඉතිරි අගේ මත අඩමානයි 105ක් වෙන් කළ යුතුය බලන්න ණය ගැතියෝ කීයක් ඉන්නවද ඒ කියන්නේ වෙළඳ ලැබියුත් දැන් වෙළඳ ලැබියුත් දැන් ණය ගැතියෝ කීයක් ඉන්නවද බලන්න ශේෂ පිරික්සුමේ ණය ගැතියෝ 10 තමයි පෙරවැඩ මේ හොඳේ මේ පෙරවැඩ ඔයාලා අක දාන්න පුළුවන් ණය ගැතියෝ 10යි මේක අඩු ගන්න බොන් බොල් ආහතු කොහෙද ඕනේ ඒක මිල බොල් තමයි එහෙනම් ASCII දැන් දාස් කරනවා දැන් කපන බොල් නැහැ මම ගැතියෝ ඉතිරි වෙනවා 15යි උත දැන්ද මේ මොනවද කපන්නේ දැනට කපුවා තියෙන ශේෂ පිරික්ස බලන්න කියලා බොල් නැහැ පැතින් 250 දිනවද ඔය 250යි දැන් කපුවා කීයක් 10යි බොල් නැහැ කොහමද 250 බෙදාරි නෙවිය බොල් වලට පාණි හලා කියලා හා කරනවා කියලා දාන්න 1205යි ලයි ඒක බෝඩි හලා මේ 1250 බොල් නැහැ මට පස්සේ දැන් වෙන ගැතියින් 15000ට 5 කියලා 15000ට 105 කරා පිටි කීයක් එනවා බලන්න අලුත් කියලා 85යිද බලන්න අලුත් 85යි 85 තමයි ඔයාලා පිටුමේ ආරම්භයේ තමයි දැහැ කීයක් තියෙනවද 209ක් අලුතෙන් නිකල එකේද අලුතෙන් දැහැ කීය 505යි දැන් 800 ගණන් වල තමයි කීයක් මේ කළාද එහෙනම් කීයක් අල්ල කරන්නද 550 මේ තමයි වියන හරි කරපු උඩ හැරි බෙදයි වියස් ආරණ අලාභ ඌන ඉඩ හැරි 505 හැටිනම් හරි කරන අලුත් කීයක් දෙක එකතු කරන්න පුළුවන් 250 එක 700 කොහෙම දාලා පුළුවන් නම් මෙන්න ඉවරයි උතා හිටි කොට දෙතව නැගති ආවද නැතිනේ වක්ක වැඩි මොනවක්ද මේ ක්‍රම ඒ වල මූලික ප්‍රකාශයේ යන වක්කම යන්නේ නැහැ කියලා පරන්තුල එන්න 15000 රින 80 පරන්තුල බෙර 15000 අර ඉස්සරගේ යටි ආචරණ විහාරි මාඩු කියලා ලියලා පෙන්නන්න නැහැ ලිමර ගන්න පුළුවන් ඒක 17200 අනල්වාදී ශුද්ධනායක වෙන නැති තමයි 14250 දෙන්නේ බලන්න ටෝටලි 5 බැගින් කරන්න තමයි ගොඩක් ඉවර වන්නේ ලක්ෂ ඉරන්නේ ලක්ෂ 5 5000 මේ ඒක තමයි විරුද්ධ පටාවිද ගොඩක් ඉෂ ටෝටලි ශරීරවල අන්දායි දැන් ගොඩක් යන්න මංගවක පිළිගන්නශයක් මූල්‍ය තත්ත්වශය යන්නවන කමගින් දිවක්ෂය අනේෂ පිසුමේ ලක්ෂණ බන මුද්දේ අලොස් 10 දැන් 5000 කී ඉසයි සත්‍යශය එයාගේ දාන ගවකිද 80000යි දැනගිලිව දාන 80000යි මොකද දෙල්කින් ෂන්ඩලු මොකට කිපිව 5000ක් තියෙනවා 50000 සීරසයි මුත රුපියල් 10000ක් ෂය 500 සීරසයි 10000ක් ෂය මොකට කියන්නේ බෙද හැරි විදම 7ෂය බෙද හැරි වලට 7ෂය දාදා රාපෂය දාදා ඔව් මම මේක රෙකෝඩින් එක අදමන මතට නැතන බලලා දුවෙන්නදම ඊළඟට දාගන්න මේක පොඩි දෙයක් සීමනේ දායි දැන් රත ජංග නොවන තමයි ඉබඩුව යටින රත ඉරිමැත් තුන කිව්වේ 5යි 50යි සෞතෂය යනකොට දැන් අද 10000 ඒ දාදා ඒකට ආම්බෙච්ච පිරික්සුමේ දැන්න තියෙනවා 10000ක් දැන් 10000 කිව්වා 20000යි පාතයෙන් කඩුම දාගෙන 20000ක් රත්තල දානවා එදාරේ කෝඩ් එක දාන්න යන්න කොට ගැලපි ඔක්කොම ඉවරයි එනිෂ ප්‍රීමියම් වල සාමාන්‍යයෙන් අපි අතිකතරතුරු පටන් ගන්න අතිකතරතුරු කරනවා අන්න දැන් හරම ඊට පස්සේ අපි කරන්නේ ෂේ පිරික්මේ අවිතාව නොකපු එකම ආලා නොකපු වයිපට අපි පවිච්ච ගියුම් මත බදා ඉතින් කියන දාන්න පුතා 75000 ඉක්කොනොමි ඉරියව් කරගෙන 75000 ඊට විකෘති 140000ක් මේ විම් වෙනරේ නේද ඉකිනි මේ වර්ෂයේ පමණ රුපියල් නායති වෙනවා ඉක්කොම මම මතක විකුණු තුලක් කිව්වා විකිනීමේ අපේ මේ ප්‍රමාණ බාන විකුණු මිල රුපියල් 1000 මේ මද වලට 1000ක බාද ලාභයක් නම විකේ දැන් විකුණලා තියෙනවානේ ඒක වැරදි එතන විකුණුම් පෙන්නකොට 1,70,000 මේ 1,70,000 අකර 10,000 එතකොට අපේ නියම ගුණ කීයද 1,30,000 දැන් තරහින් මිනිමස් කරලා සංගම වරම ඇඩියෝලි තීන් ටික ප්‍රශ්න නැතක කප ඊපස්සේ ආනන්දලා ඌන ඉඩ හැරි මම දාන්න ඒකම කියලා මට අර මාකර් ගන්න කියන්නේ
අනික පුණේ හරි මා කල්කිව ඔලියට ප්‍රකාශ ගංගාවත් නායකතුම හරි මම දැන් ගැලපි කරලා දෙනවා ගැත්තිය අදාළා පෙරවත් පිටා ගන්න ණය ගැත්තියෝ සමානයි 10000 ශේෂ විරික්ෂේ ණය උපෙන්දා 10000 මින් අටන්න තා මින් මේ ආපසු එනේ කියලා 1000 මොකද දැකම විකල් නැති එක සාද නොයක වැරදි දැන් අපිට ළමයි 6000 මේකින් අඩු කමනවද සරා හානි කරන ලාභ කියලා කියද්ද 1000 මට 2000 කපන ඕනේ පස්සේ දැන් ගොඩ 1000 ඉස්සර කොහෙද ටික අපේ නේ දැන් නියම කිව්ද මෙතන 5000 එන්න එකට 105 කරන ඉඩින් බත් 5000ට පස්සේ 500 250ක් කරන් නමුත් අම්බේ වගේ දෙසි එහෙනම් උනේ ඉදිරියම දෙන්නේ පාන රුපියල් 50යි ආර්ගේ දැන් වල හානි කරන ලාභ උනේ ඉදිරියින්ද ඔය හදෝ ඉන්න වෙනවා ඔය තක්කන ගණන් ගන්නවද කොහොම නිනවයිද මට හදා කාලය දැන් මොකද රිපෝට් එක බලලා ඊට පස්සේ හොඳම කියන්නේ මම මේ අපි නම් එහෙම හැදුවේ ඒ බලන් කීයකට කරන්න කියලා දැන් නායක තියවන්න පොල්ලේ අතර සංගත නායකයෙක් තියෝ අපේ නායකයෙක් තියෝ පානා රින්න 50 හරදා 100 නායක අදහස් හරි ආපු ෂේප් පිළිම ගත නේද ගන්න අනුගත ඉක්ුණු ගා මේ කුඩි ගන්න වල ගන්න ගේ මේ දෙකයි අනුගත කරා ලාදම් 500 700යි විලාදයි ලාබලා වෙන රයන් දැන් ලාබත් අනිත් පිළ දාපන් සෝරි 700යි බකල ගාසු ගාතා නයි දොල සතිය අංග බග පොත ප්‍රකාශ නයි දෝසාස් කසියයි බෝනි ප්‍රකාශ ජානු වකි විදුලි ගාස් වරිපණම් 750 වරිපණම් 750 දරන විය අප එවුම් දා විකුණුමෙන් අඩු කරා අප එවුම් දා විකුණුම් අඩු අපස්සය 7200 ගැනුවලින් වෙන විකුණුම් දිරිම වෙන ගැනුම් අද්දේශ අඩු අපස්සය දුන්නාට 800 හැරි මේවා දුන්නා බෙදා හැරි බෙද 800යි බැංක ආසා ජංග නොවකි මුල්‍ය ප්‍රකාශය අංගම නොවන වගේ බැකුණා බැකුණා සූදා ජංග නොවන වගේ ප්‍රතිශත දෙකසා පිළිතික හොයන්නේ ගාතිනක් ඒක විතරම දාන්නෙච්ච ඒවගුලි ප්‍රාණය ඔය ප්‍රකාශය ප්‍රාර්ථනයේ කරන්ට ගන්න ප්‍රාර්ථනය දැන් දේවා 104 පාඩි මුදල් කියන්නේ ජලම වටම මූලික ප්‍රකාශය ජංග මුදල් 1200 ගොඩනැගිලි ගත්ත මෝටර ගත්ත ගොඩනැගිලි දීපරම එක මිනිත්තු 14 එක තොගේ කියන ආරම්භක තොගේ ඉරිලා ගන්න 8000යි ආරම්භක තොගේ උන් පිරිමකට 8000යි විතර ගාසු 2500 විග්‍රහ ගාසු 2500 ගාසු 2500 ඉගෙන ගාසු 2500 හෙලෝ මාරික අපේ කොහොමද මාසිරසා ඔබන්නේ පහින් මේ මම නාන දවල්වල තව විනාඩි 10ක් පාව විතර මට නම් බලවන්නේ හරි උසන්න විගන්න ගස්ස දාන්න පරිවෙන්දයි විතර ඊට ඉස්සරහ පහල ගන්නවා වෙනස් තියෙනම් ඊට පස්සේ මූල්‍ය මෙන්න මෙහෙම ඉගෙන ගන්න බෝල් සිත් ලක්ක නාගති ලක්ක විතර පරපාද 1700යි විතර පරපාද 1700යි හරි වේතන තියෙනවා 36000ක් ළමයි මෙතන අතන එක මල්ලාන නෙමෙයි මෙතන බිල්ල අර EPF වලට අදාළ ගැල දාන අපි ඔය විදිහට ආද වේතන කියන්න පාඩල වෙනවා 36000 ඊළඟට EPF එකම තියෙනවා 6000 EPF වියම් 6000 පාල වියද ඊළඟට EPF එක තියෙනවා 6000 1200 රෙන්නෝන බිල්ල එක තියෙනවා ෂෙවරිම් ගත්ත අනිකලා බැහැරිම් ගත්තා ගණ්ඩෝට ඔක්කොම ඉවරයි බලේ හොයලා ඉන්න ගාගාන්නේ දෙන්නේ අල්ලා එක විමුම් විකාශ දාය දඩුනාක්ෂියට අතේ 10 85 හරක් කලිතුනා අලලාබේ 80ක් කවර ඉන්නවා ගන්න බෝනේ පැහැදිලි නැතුව 80ක් ආයෙත් බලන්න ඔව් අපි දැන් සුද්ධ ලාභය ගමු ඊළඟ 1 අපිට වෙන
Depan kita masuk aja ke mana dengan sudah bebas. Kalau yang sana kerja kaki lihat apa ya? An sanu kita boleh kadang lupa tu dua. Sudah berkena dah tu panah. Ala biar kau lah kau Gani di bulan. Bebas kan? Pakai motor. Baik. Baik. Nah, hal. Eklat pasca sanksi yang dilarang gitu. Sangat kam di kepalamu. Siapa istek? Ikai itu habis kamu sana tadi istai. Anggap kata hari pandai bala. Puluhan kam ekasi apa yang pandai bala. Orang gathering naik kalau orang di Timbal kata seksi mereka mau employee udah hai kalau lagi itu ada hai batas Asia Eklaksha Anupandas Navasiya Panahata balance Yes, legs. Eklaksha Anupandas Navasiya Panahata balance. ඉන්න මම මේකේ ෆොටෝ එක ගෲප් එකට දාන්න ෆොටෝ එකෙන් බලන්න පුළුවන් නේද රෝල් කරලා දුන්න වෙලාව ඇති අපි පටන් ගමු අභ්‍යාසය මම ෆොටෝ දාලා තියෙන ගෲප් එකට ගාන කියවනු ගාන දිහා බලා ගන්න තාරකා විසින් පවත්වාගෙන යන ලබන සිල්ලර වෙල්ල ව්‍යාපාරයේ 2014 3:31 දින ශේෂ පිරික්සුම් පහක් දැක්වේ. ඉඩම් ගොඩනැගිලි මෝටර ලීබඩ උපකරණ ගැනුම් විකුණුම් දුන්වට්ටම් ලදවට්ටම් මාපසයම් ලද්ද ගෙවල් කුලී දුරකථන ගාස්තු ලිපි ද්‍රව්‍ය ණය ගැතියෝ ණය හිමියෝ 13.4 තොගේ ප්‍රවාහන ගාස්තු විදුලි ගාස්තු මුදල් ඡය සඳහා වෙන් කිරීම 13.4 ගොඩනැගිලි මෝටර ලීබඩු වැටුප් හා වේතන
සේවක අරසාධක අරමුදල සේවක භාරකාර අරමුදල හානි කරන අලාභ සඳහා ඉඩහැරීම කියන අඩමාන වෙන් කිරීම ආරම්භයේ ගෙනීමේ කුලී ගෙන යාමේ කුලී ණය පොලිය බැංකු ණය ප්‍රාග්ධනය අතරේක තොරතුරු 2014 3.31 දිනට භෞතික තොග ගණනය කළ තොගේ 7200ක් වූ අතර ඒ දිනට මාර්ගස් තොගේ රුපියල් 2800කි. වැටුප්පා වේතන කිරීමේ දැක්වෙන්නේ සේවකයන්ට මුදලින් ගෙවූ ශුද්ධ අගය වේ. සේවක අරසාධක අරමුදල ගෙවූ මුළු මුදල සහ සේවක භාරකාර අරමුදල ගෙවූ මුළු මුදලම ලෙජරයේ පිටපත් කර තිබේ. ව්‍යාපාරයේ කොටසක් කුලියට දී ඇත්තේ මාසකට 500 වැගිනි. 250ක් වටනා ලිපි ද්‍රව්‍ය 14 3.31 දින ඉතිරිව තිබුණි. 2000ක ගැනුම් හිමියෝසිය ගිණුම් පොත්වලින් මගහැරී ඇති බව පසුව සොයා ගැනී. ගෙවී දුරකථන ගාස්තු 1600ක් වන අතර වැඩිපුර ගෙවා ඇති විදුලි ගාස්තු 650යි. කාලච්ඡේදය තුළ විකුණුම් මිල 12000ක් වූ භාණ්ඩ විකිණීමේ හෝ ආපසු වීමේ පදනම මත යවා ඇත. මේ භාණ්ඩවල ආපසු වීමේ කාලය තවමත් ඉක්ුත් වී නැති අතර විකුණු බව දන්වා නැත. ව්‍යාපාරයේ භාණ්ඩ අලෙවි කලේ විකුණුම් මිල මත 125ක ලාභයක් ලැබෙන පරිදි වේ. ව්‍යාපාරයේ ගොඩනැගිලි 105 බැගින් මෝටර් 10 ලී බඩු වන 5 බැගින් පිරිවැමත් ෂය කළ සරමාර්ගම ෂය කරයි. 200ක ණයගැතියක මුල්ලයි ලෙස කපා හැරිය යුතු අතර අඩමාන වෙන් කිරීම අවසන් ණයගැතියන්ම 5% ලෙස ගැලපිය යුතුය. අහුල මොන ගාස්තු? 4 වෙනි ගැලපිල්ල 250ක් වටනා ලිපි ද්‍රව්‍ය 2014 3.21. 5 වෙනි ගැලපිල්ල. ඒකනේ 6 වෙනි එක ගෙවී යුතු දුරකථන ගාස්තු 1000ක් වන අතර වැඩිපුර ගෙවා ඇති විදුලි ගාස්තු 650යි. හරිනේ ලියලා තියෙනවා. හරි. එහෙනම් පටන් ගන්නවා හැමෝම අවධානයෙන් බලා ගන්න. බෝඩ් එක පේනවා ඉස්සරහට වැඩි පේන්න ඕනේ. මම දැන් හැදුවා මේක උඩ නැගලා ලයිට් එක හැදුවා. පේනවද කලින්ට වැඩිය? ගැලපිලි අංක 1 2014 3.31 දිනට භෞතිකව ගණනය කළ තොගේ 7200ක් වූ අතර එදිනට මාර්ගස් තොගේ 2800. දැන් අර කලින් ගාන හදනකොටත් අවසානයේ දාලා තිබුණ ළමයි තොග ගැලපිල්ල ආපහු පොඩ්ඩක් කියා දෙන්න කියලා මම ඒ වෙලාවේ කියා දුන්නේ නැත්තේ මේ ගානෙත් ඒ જાතිම ගැලපිල්ලක් තියෙන නිසා. දැන් එතකොට ඒ දරුවට පුළුවන් මේ වෙලාවේ ඔය කියන දෙකම එකට අල්ල ගන්න එකක් අල්ලගත්තා නම් අනිත් එකත් හදා ගන්න පුළුවන් නේ. බෝඩ් එක දිහා බලා ගන්න. ඔයාලගේ ලියා ගන්න මාතෘකාව පෙරවැඩ කියලා. පෙරවැඩ අංක 1 කියලා ලියා ගන්න. පෙරවැඩ අංක 1 භෞතික තොගේ. භෞතික තොගේ පිරිවැය ඊළඟට ශුද්ධ උපලබ්ධි අගය. මේ අගයන් දෙකේ දෙන්නේ. හැබැයි මේ ගානේ නම් ශුද්ධ උපලබ්ධි අගයක් ගැන කොහෙවත් දීලා නැහැ. එහෙනම් පිරිවැය ටික තමයි ඇත්තේ. භෞතික තොගේ පිරිවැය දීලා තියෙනවා පුතා 7200ක්. ශුද්ධ උපලබ්ධි අගයක් ගැන සඳහන් නැහැ. ඔයාලට මං ගැලපිලි ටිකට් එක උගන්වන කාලේ අවසන් තොගේ මුළු පිරිවැය හැදෙන්නේ මෙයාට කවුරු එකතු වෙලා තව කැලේ දෙකක් තියෙනවා. භෞතික තොගයට එකතු වෙනවා මාර්ගස්ත තොගය තව විකිණීමේ හෝ ආපසු වීමේ පදනම මත යවපු තොගවල ඉතිරි තොගේ පිරිවැය. මෙතනම පෙන්නනවා පුතා මාර්ගස්ත තොගේ. මාර්ගස්ත තොගයක් මග එනවා අපිට අයිති තොගයක්. අපිට අයිති තොගයක් මග එනවලු මාර්ගස්තයි යන එකනේ. ඒකත් අපේ තොගයක් නිසා තාමත් අපි ගාව ඉතිරි මග එනවා අපිට කවදාද ලැබෙනවා. එහෙනම් අපිට ඉතිරි තොගය ඒකත් අවසන් තොගේ පිරිවැයට එකතු වෙන්න ඕන 2800. දැන් විකිණීමේ හෝ ආපසු වීමේ පදනම යටතේ ගැලපිල්ලක් දීලා තියෙනවා එතනට. ඒකත් මේකට අදාළයි. ඒක බලන්න. ඒකේ කියනවා කාලච්ඡේදය තුල විකුණුම් මිල 12000ක් වූ භාණ්ඩ විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යවා ඇත. මෙම භාණ්ඩවල ආපසු එවීමේ කාලය තවමත් ඉක්ුත් වී නැති අතර දැන් මතක් කරන කලින් කියා දීපක කාලය ඉක්ුත් වෙලා නැත්තම් එයාලට තාම chance එක තියෙනවා විකුණන්න. වික්ක ප්‍රමාණයක් අපිට දීලා නැත්තම් අපි හිතන්නේ එයාලා ගාව තාමත් ඔක්කොම ටික තියෙනවා. නමුත් මේක 12000ක්
විකුණුම් මිල 12000ක් ඉක්ුත් විකුණු බව දන්වා නැත. ව්‍යාපාරේ භාණ්ඩ අලෙවි කරන්නේ විකුණු මිල 125ක ලාභය ලැබෙන පරිදි වේ. කාලච්ඡේදය තුල විකුණුම් මිල 12000ක් වූ භාණ්ඩ විකිණීමේ හෝ ආපසු වීමේ පදනම මත යවා ඇත. මෙම භාණ්ඩවල ආපසු වීමේ කාලය තාම ඉක්ුත් වී නැති අතර විකුණු බව දන්වා නැත. ව්‍යාපාරයේ භාණ්ඩ අලෙවි කරන්නේ විකුණුම් මිල මත 125ක් ලාභයක් ලැබෙන පරිදිය. ඔයාලා පුළුවන් නම් ඉක්මනට කලින් ගානේ ගැලපිල්ල බලන්න ඉක්මනට. විකිණීමේ හෝ ආපසු වීමේ පදනම මත කතන්දරේ කලින් ගාන කියනවා මෙන්න මෙහෙම. 2014 3/20 දිනට විකිණීමේ හෝ ආපසු වීමේ පදනම මත යවන ලද රුපියල් 8000ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් විකුණුම් වල ඇතුළත්ය. පේනවා. මේ ගානේ ගැලපිල්ල පැහැදිලිව කියනවා විකුණුම් වල ඇතුළත්. ඒ කියන්නේ විකුණුම් ලෙස ගිණුම් තබා ඇත. මේ ගානේ විකුණුම් ලෙස ගිණුම් තබා ඇත කියලා ගානේ කොහෙවත් කියලා නැහැ. එහෙනම් කරන්න තියෙන එකම දේ මොකද්ද? විකුණුම් වලින් අයින් කළ ණය ගැතියන්ගෙනුත් අයින් කරන්න යන්න ඕනේද මේ ගානේ? එහෙම කරන්න බෑ. ඒකට හේතුව විකුණුම් ලෙස ගිණුම් තබා ඇත කියලා දීලා නැහෙනි. කරන්න තියෙන එකම දේ ඉතිරි තොගේ පිරිවැය කොතනට එකතු කරන්න? අවසන් තොගයට එකතු කරන්න. ඉතිරි තොගේ පිරිවැය හොයන්න ඕනේ. මොකද විකුණුම් මිල දීලා තියෙන 12000 කියලා. මෙන්න මම පිරිවැය හොයා ගන්නවා බලන්න. විකුණුම් මිල සමානයි පිරිවැය ධන ලාභය. ලාභය 125ද බලන්න. කාට 25ද? විකුණුම් මිලට පුතා. එහෙනම් මම විකුණුම් මිලට දානවා 100. මේව මම ඉගෙනුවා. කාට හරි මේව මතක නැහැ වගේ නම් YouTube එකේ බලන්න අවසන් ගිණුම් ගැලපීම් කියලා වීඩියෝ දෙකක් තුනක් ඇති ඒක වගේ තියෙනවා. එහෙනම් පුතා පිරිවැය 100ට කීයක් වෙනවද? 175. ඒක නිසා කාටවත් කියන්න බෑ. දැන් අනේ මං එදා හිටියේ නෑ අරක මේක කියන්න බෑ. YouTube එකෙන් බලලා එන්න පුළුවන්. විකුණුම් මිල දීලා තියෙනවා 12000ක්. එහෙනම් මම විකුණුම් මිල තීරුවට ආදේශ කරන 12000. 12000 බෙදනවා මම කීයෙන්ද? 100. පිරිවැය මට ඕනේ. එහෙනම් 75න් මොනා කරනවද? වැඩි කරනවා. 12100න් බෙදලා 75න් වැඩි කරන්නේ. ඇත්තටම මේකෙන් වෙන්නේ 4න් බෙදලා 3න් වැඩි කරා නම් හරියටම හරි. එහෙනම් පිරිවැය කීයක් විතර අපිට ගන්න වෙන්නේ? 9000. පිරිවැය 9000යි. පිරිවැය 9000යි. මෙන්න මේ පිරිවැය අපේ අවසන් තොගයට එකතු වෙනවා. විකිණීමේ හෝ ආපසු වීමේ පදනම තොගය කියලා 9000. සුද්ධ උපලබ්ධියගේ දීලම නැහැ. එතකොට ඒක අපිට අදාළම නැහැ. දැන් මට ගන්න පුළුවන් අවසන් මුළු තොගේ පිරිවැය 0.10යි එකක් ඉතිරි 10යි 12යි 19000ද බලන්න. අවසන් තොගේ පිරිවැය 19000යි. මේ 19000 ගේන්න පිරිවැය කොහෙටද ගෙනියන්නේ? විකුණුම් පිරිවැය හොයන තැන අවසන් තොගය 19000යි. විකුණුම් පිරිවැය හොයන තැන අවසන් තොගය 19000යි. දැන් සුද්ධ උපලබ්ධියක් ගැන දීලා නැති නිසා පිරිවැයම තමයි මේ වෙලාවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් තොගය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් තොගය 19000ම තමයි. මම මගේ පෙරවැඩ අංක එක මකලා දානවා. ඔයාලා ඒවා ලියාගෙන ඉවරයි. ඊළඟ පළවෙනි ගැලපිල්ල කරා. දැන් අපි යනවා දෙවෙනි ගැලපිල්ලට. වැටුප්පා වේතන ගිණුමෙන් දැක්වෙන්නේ සේවකයන්ට මුදලින් ගෙවූ ශුද්ධ අගය වේ. සේවකයන්ට ගෙවපු ශුද්ධ වැටුප. ඒ කියන්නේ ශුද්ධ වැටුප. ඊට පස්සේ කියනවා ශුද්ධ අගය වේ. සේවක අරසාදක අරමුදලට ගෙවූ මුළු මුදල සහ සේවක භාරකාර අරමුදලට ගෙවූ මුළු මුදල ලෙජරේ පිටපත් කර තිබේ. මේ ගානේ අඩුවක් තියෙනවා. දායකයන් වල ප්‍රතිශත ටික දීලා නැහැ.
ඔයාලා ඔතන ඔය පෙර වැඩවලම අංක 2 කියලා ලියා ගන්න. ඒක ලියන්න දැන් ඔතන ඔය ෆොටෝ එකක් නේ මම දාලා තියෙන්නේ. ඕක ලියන්න යන්න බෑනේ. EPF සඳහා සේවක දායකයේ 10%කි. සේව්‍ය දායකයේ 15%කි. EPF සඳහා සේවක දායකයේ 10%කි. සේව්‍ය දායකයේ 15%කි. ඊළඟට ETF දායකය ETF ඒ කියන්නේ සේවක බාරකාර අරමුදල් දායකය 3%කි. අර උඩ දායකයන් වැරදි 8-12 වෙන්න ඕන. 10-15 නෙමෙයි 8-12. නැත්තම් බෙදෙන්නේ නැහැ. එතකොට සේවකයා 100ට 8යි සේව්‍ය 100ට 12යි. බලා ගන්න බෝඩ් එක දිහා. පෙරවැඩ අංක 2. මම ආයෙ කියන්නම් කරන්ට් එක නැල්ලු. ආයෙ කියන්නම් ලියා ගන්න කියලා කිව්වේ සේවක EPF දායකයේ 8යි සේව්‍ය EPF දායකයේ 12යි. ඊළඟට ETF දායකයේ 3යි. සේවකයා 8යි සේව්‍ය 12යි EPF ETF ඉතින් සේව්‍ය විතරනේ කොහොමද ඒක 3යි. බෝඩ් එක දිහා බලන්න. ඔයාලට මතකද මෙන්න මෙහෙම chart එකක් දුන්නම 100 අඩු කළා 100ට 8 100ට 92 ඊට අමතරව 100ට 12 ඊට අමතරව 100ට 3 දැන් නිකන් මම මේවා පෙන්නනකොට පුළුවන් නම් හිතෙන් මතක් කරන්නකෝ බලන්න ඔයාලා ඔව් ලයිට් ගියා සර් කියලා කියන උදේශිකා ෆෝන් එකේ ලයිට් එක තියෙනවනේ ලියා ගන්න බෑනේ හෂාන්ටත් ගිහිල්ලලු කරන්ට් අපිට නම් තියෙනවා ඉෂාරා කියනවා අපිටත් ගියා ඉරේෂා කියනවා අපිටත් නෑ ඉෂාර කරන්ට් එක නෑ මෙහෙත් නැල්ලු ඔයාලා එතකොට ඉටිපන්දම් පත්තු කරන් දින්නේ වැල්ලවාය පැත්තට ගිහිල්ලා තියෙනවා අපිටත් නෑ මොන්රාගල කවුරුවත් නැද්ද මොන්රාගල කට්ටිය කියන්න කොහොමද කියලා ෆෝන් එකේ එළියෙන් ඉන්නේ මොන්රාගල තියෙනවා මුත්තල හෂාන්ටත් තියෙනවා වැල්ලවායටත් තියෙනවලු දිලාන් ෆෝන් වල කරන්ට් එක නැල්ලු charge එක නැල්ලු හරි ඔයාලා දැන් ওই මොනවා හරි ක්‍රමවේදයකට ඉන්නවද ඉතින් එහෙම ඉන්න ඒ ගමන් නිකමට වටපිට බලන්න හොඳේ කරුවලේ නම් ඉන්නේ නිකමට වටපිට බලන්න ශබ්ද බද්ද ඇහෙන්න පුළුවන් කරුවලේ සුදු ඇඳුම් ඇඳගෙන හිට මෙහෙට යන්න පුළුවන් අතවරනවා පේන්න පුළුවන් ජනෙල් වලින් පොඩි සද්ද එන්න පුළුවන් මේ 100 හරි හොල්මන් කියලා එකක් නැහැ මේ 100 බලන්නකෝ මේ 100ට මොකක් කියලාද කියන්නේ දල වැටු මේ 8 සේවක දායක මේ 92 ශුද්ධ වැටුප මේ 12 සේව්‍යයාගේ EPF දායක මේ 3
ETF දායකය කොහොමත් ඒක දායක වෙන්නේ සේව්‍ය විතරයි. දැන් මට කියන්න ගානේ දීලා තියෙනවා 46000ක් වේතන. වැටුප්පා වේතනද නිකම්ම වේතනද මන් දන්නේ නැහැ. වැටුප්පා වේතන. ඔය 46000 ගැළපිල්ල කියන විදිහට නම් මුදලින් ගෙවූ ශුද්ධ අගය වේ. පුතා මුදලින් ගෙවූ ශුද්ධ අගය නම් මේකේ ප්‍රතිශතවල කොයිකට සමාන කරන්න ඕනද මේ 46000? 192කට. එහෙනම් මෙයාට සමාන වෙනවා 46000. මේ 46 පරිවර්තනය කරන්න මෙතනට. 46 බෙදීම ප්‍රතිශතය කීයද? 92 වැඩි කිරීම 100. එතකොට අපිට දල වැටුප වෙනවා රුපියල් 50000ක්. බලන්න බෙදලා වැඩි කරලා ගන්න. 46ට 1යි 92ට 2යි. 100 දෙකෙන් බෙදුවම 50යි. 50ට 108ක් කියන්නේ කීයද පුතා? 4000යි. අන්න 50000න් 4000 කඩු වුණාම සුද්ධ වැටුප ගෙවලා තියෙනවා කීයද? 46ක්. දැන් සේව්‍යගේ දායකයෙක් කීයද? 50ට 112යි කියන්නේ 6000යි. 50ට 103යි කියන්නේ 1.5යි කියන්නේ 1500යි. ළමයි මේ විදියටම chart එක පෙන්නලා මං පරිපාලන වියදම් මොනවද ජංගම වගකීම් මොනවද කියලා මම උගන්ලා තියෙනවා. මේකේ පරිපාලන වියදම් වල දාන්නේ මොනවද? අවුන්නේ EPF වියදම දානවා, ETF වියදම දානවා, තාම මොනවද? මතක නැද්ද ඔයාලට? ඔයාලට පේනවද මම මේ දාලා තියෙන ඒවා? හරිය කීයද යාගේ? ලක්ෂය. ආයි බලන්න. මේ කාගේ කොහොම හොඳ වෙලාවට එන්නේ නැහැ නේද? සිග්නල් මදි. save ඒක නෙමෙයි නම් ඉතින් කොහෙද? මේකද? මේ මම ඇඟිල්ල තියාගෙන ඉන්නේ. අන්න බෝඩ් එක දිහා බලා ගන්න ඔයාලා. බෝඩ් එක දිහා බලා ගන්න. ඔයාලට පේනවා මෙතන වැටුප්පා වේතන කියලා ගිණුමක් තියෙනවා. වැටුප්පා වේතන ගිණුමේ 8000 කෑල්ලක් තියෙනවා 92000 කෑල්ලකුත් තියෙනවා. ඒතර වැටුප්පා වේතන ගිණුමේ ලාභ හෝ අලාභ ප්‍රකාශයට යනකොට සේවකයාගේ EPF දායකයා ශුද්ධ වැටුපයි කියන දෙකේ එකතුව තමයි වැටුප්පා වේතන වලට යන්නේ. ඔයාලට මාව පේනවා මේ බෝඩ් එකත් පේනවා ඔයාලට. එතකොට වැටුප්පා වේතන කියන වියදම් ගිණුම හැදෙන්නේ ශුද්ධ වැටුපයි සේවකයාගේ EPF කෑල්ලයි දෙක එකතු ඒ කියන්නේ මේ දෙක තමයි වැටුප්පා වේතන වෙන්නේ. ඒතර 46 4යි කියන්නේ කීයද? 50යි. තේරුණාද? එහෙනම් මෙන්න මේ දෙක එකතුව 50000
පරිපාලන වියදම් වල දාන්න වැටුප් හා වේතන 50000ක් දාගන්න වැටුප් හා වේතන වැටුප් හා වේතන 50000යි ඊළඟට ඒ උපජිත EPF කියලා ලියන දවස්තා උපජිත EPF ඊළඟ වියදම EPF වියදම් ගිණුමෙන් පෙන්නන්න. EPF වියදම් ගිණුම කියන්නේ සේව්‍යගේ කැලල මේ තියෙන 6000. මේකත් දාන්න පරිපාලන වියදම් EPF වියදම් 6000. මේකේ තව වියදමක් තියෙනවා මොකක්ද? ETF වියදම්. ඔව් ETF වියදම. ETF වියදම 1500යි. එහෙනම් මම දානවා ETF වියදම 1.5යි. 1500යි. බලන්න ශේෂ පිරික්සුමේ සේවක අර්ථ සාධක අරමුදල කියලා 10000ක් තියෙනවා. මේකේ තේරුම සේවකයා කැලලයි සේව්‍යයාගේ කැලලයි දෙකම ගෙවලා මුදල් බැර වෙලා මේ ගිණුම හර වෙලා තියෙන එකයි. සේවක බාරකාර අරමුදල 1500ක් හර වෙලා. එහෙනම් ඒකත් මුදල් ගෙවලා තියෙනවා. මොකද උපජිත EPF හරි උපජිත ETF හරි බැර වෙලා නැහැ. එහෙම ගිණුමක් බැර වෙන්න එපා. මොකද මේ ගිණුම හර වෙලා තව කොහේ හරි බැර වෙන්න එපා. එහෙනම් එහෙම උපජිත එකක් බැර නොවුනේ ඇයි? මුදල් බැර වෙච්ච නිසා. එහෙනම් මේක ජංගම වාගීම් විදිහට ගෙනියන්න බෑ. ජංගම වාගීම් විදිහට ගෙනියන්න පුළුවන් වෙන්නේ ගෙවලා නැති වෙලා. මේක ගෙවලා නිසා තමයි හර පැත්තේ අගයක් තියෙන්නේ. EPF වියදම් ETF වියදම්. අනික ඒක දෙකේම එකතුව හැදිලා තියෙන. හොඳට බලන්න. සේවකයාගේ 4000යි සේව්‍යයාගේ 6000යි දෙකේ එකතුව කීයද? 10000යි. එතකොට EPF කියලා 10000ක් තියෙනවා. බලන්න සේවක අර්ථසාධක අරමුදල කියලා හරපැත් 10000ක් තියෙනවා. ඒ කියන්නේ මේ 10000 මොනා කරලාද? මහා බැංකුවට ගෙවලා ඒ කියන්නේ මුදල් බැර වෙලා ඕක හර වෙලා තියෙන්නේ. අනිත් එක මේ ගැළපිල්ලත් කියනවා සේවක අර්ථසාධක අරමුදල ගෙවූ මුළු මුදල සහ සේවක බාරකාර අරමුදලට ගෙවූ මුළු මුදල ලෙජරේ පිටපත් කර තිබේ. ගෙවූ මුළු මුදල එහෙනම් සම්පූර්ණයෙන් ගෙවලා තියෙනවා. ආයි මේ ශේෂ පිරික්සුමේ තර්ක කරන්න දෙයක්වත් නැහැ. ගැළපිල්ල කියලා තිනවා ගෙවලා තියෙනවා. එහෙනම් ජංගම වාගීම් වලට යන්න බෑ. ජංගම වාගීම් වලට යන්න ඕනි මොන වෙලාවටද? ගෙවලා නැති වෙලාවට. මේක ගෙවලා තියෙනවා. අදාළ වියදම් ටික අපි දැම්මා. දැන් හරි. මම යනවා ඊළඟ ගැළපිල්ලට. මේ 50ද? ඔව් මේ 40 මේ 50 හැදුනේ කොහමද ළමයි? 46 ධන 4 මේ 4 කියන්නේ කාගේ කෑල්ලද? සේවකයාගේ කෑල්ල. එතකොට තමයි 50 හැදෙන්නේ. එතකොට මෙතන 6 උනේ කොහොමද? අතන 10 මේ බලන්න මේකයි එකතු වෙලා නේද? එයාලගේ ශේෂ පිරික්සුමේ 10 තියෙන්නේ හරපැත්ත. හැබැයි ඔය 10 EPF වියදම් කියලා කියන්න බෑ. ඇයි? EPF වියදම් කියලා නම් කරන්න පුළුවන් කාගේ කෑල්ල විතරද? සේව්‍යා දායක වෙන කෑල්ල විතරයි. එතකොට පුතා ඔය ගාන ශේෂ පිරික්සුමේ තියෙනවා EPF කියලා 10ක්. ඒ 10න් 6ක් කාගේ වියදමද? සේව්‍යාගේ වියදම. ඉතිරි 4000 මොකේ කෑල්ලද? වැටුපේ කෑල්ලක්. ඒක නිසා මම දල වැටුප හැදුවේ 50ක්. කොහොමද හදාගත්තේ මේ බලන්න. දල වැටුප 100යි කියන්නේ 50යිනේ. අනිවාර්යෙන් වැටුප්පා වේතන කියලා යන්න ඕනි මොනාගේද? දල වැටුපමයි. ඒක මතක තියාගන්න. අනිවාර්යෙන් වැටුප්පා වේතන කියලා යන්න ඕනි මොන වැටුපද? දල වැටුපමයි. එතකොට EPF වියදම කියලා යන්නේ කාගේ කෑල්ල විතරමද? සේව්‍යාගේ කෑල්ල විතරයි. ඇයි සේවකයාගේ කෑල්ල කොයික ඇතුලේ තියෙනවද? මේ දල වැටුප ඇතුලේ තියෙනවා. මම මෙතන හිතන්න කවුරු හරි මෙතන 46 දාලා මෙතන 10 දැම්මනම් මෙතන 1.5 දැම්මනම් විභාගෙදි මේවට ලකුණු දෙන්නේ නැහැ වැරදි. ඇයි? මේ 46 කියන්නේ මොන වැටුපද? සුද්ධ වැටුප. වැරදි ඒක.
ඇයි වැටුප වෙන්නේ මේ අතර දීපු ගානයි ඌ වෙනුවෙන් කීයක් මහ බැංකුවට යවනවද? ඌ වෙනුවෙන් 4000ක් යවන ඌගේ පඩියෙන්ම කපලා. එහෙනම් මේකේ පඩිය කෑල්ලක් නේ. ඒතර සම්පූර්ණ පඩිය කීයද ඌට? 50000යි. ඒ 50000න් 46ක් ඌගේ අතර දීලා කාපිය කියලා ඉතිරි 4 මහ බැංකුවට යවනවා 55න් පස්සේ කාපිය කියලා. දැන් ඒකත් දැන් බැසිල් දෙන්න ඒක 65 වෙනකන් දාන්න. ඒතර අරක මැරලා යනවා 66 දී. EPF එක අරගෙන ඌ සන්තෝෂෙන් මැරලා යනවා. හැබැයි විශ්‍රාම වැටුප් ගන්න එක. විශ්‍රාම වැටුප කියලා නම් වෙලා 65න් විශ්‍රාම ගියාම සමහරට 66න් 67න් මැරලා යන්න පුළුවන්. සමහරට වැඩ කරන පුටුවෙම මැරෙන්නත් පුළුවන්. 65 වගේ ඇදගෙන අමාරු. දැන් ලංකාවේ නම් ආයු වැළඳීම් මම හිතන්නේ වයස අවුරුදු 70යි. දැන් තව ඉස්සරහට යන්න ඉතින් 70ක් ගොඩ දාන්න අමාරුයි දැන්. අපි නම් ඉඳී ඔයාලට නම් 70ක් ගහන්න අමාරු. 50න් 45න් ලයින් වෙනවා. ඉතින් ඊට කලින් මොනවා හරි කරගන්න බලන්න. ඔය දෙක දැම්ම ඒක හරිනේ. අපි යන් ඊළඟ ගැලපීමට. දැන් මේ ඔන්ලයින් ක්ලාස් වලදී තමයි අහුවෙන්නේ හිතාමතා විදුලි විසන්ද කිරීමකුත් වෙනවා වගේ ලංකාවේ ඇතුලේ නොදන්නවා. මොකද විදුලිය දෙන්නත් ඉන්ධන ඕනිනේ. ලයිට් කැපිල්ලකුත් යනවා වගේ. දැන් කරන්ට් එක ආවද බලන්න ඕන. ඔව් තාම ඇවිල්ලා නැහැ. තාම ඇවිල්ලා නැහැ කියන්නේ බලන්න ඔයාලා මතක් කරන්න හරියටම කරන්ට් එක ගිය වෙලාව කියලා. රවුම් අගයකින් ලයිට් આવොත් මේක කුමන්ත්‍රණයක්. සාමාන්‍ය විනාඩි 20න් විනාඩි 40න් විනාඩි 50න් වගේ આવොත් මේක අත්දැක බැලීමක් වෙන්න පුළුවන්. රවුම් අගයකින් හරියට පැයකින් આવොත් පැයකමාරෙන් આવොත් පැය දෙකකින් වගේ આવොත් එහෙම ඔන්න බලාපල්ලා ගේමක් ගන්න තියෙනවා. බලාගන්න ඊළඟ ගැලපිල්ල. ව්‍යාපාරයේ කොටසක් කුලියට දී ඇත්තේ මාසකට 500 බැගිනි. පුතා මාසකට 500යි නම් අවුරුද්දට කීයද කුලිය? 6000යි. ලද කුලී කීයද බලන්න. ලද ගොඩනැගිලි කුලී. ලද ගෙවල් කුලී 5000යි පුතා. ලැබිලා තියෙන්නේ 5000යි. නමුත් කාලච්ඡේදයේ කුලිය 6000යි. ලැබුණා හෝ නොලැබුණා කාලච්ඡේදයේ මුළු ගාන ආදායම්. වෙනත් ආදායම් වල දාන්න ලද ගොඩනැගිලි කුලී 6000යි. ඔයාලට දැන් පේනවා 6000න් ලැබුණේ කීයද අපිට? 5000යි. තව 1000ක් ලැබිය යුතුයි. ලැබිය යුතුයි කියන්නේ වත්කම්. ජංගම් වත්කම්. ලැබිය යුතු කුලි 1000යි. ලැබිය යුතු කුලි දාන 1000ක්. රවුම් වගේ බලන්න බැරි වෙයි වගේ සර් බැටරිත් නැහැ ෆෝන් එකේ. ඒක හරි පදපේලිය හැඩයි නේ උදේසිකා. ඔයා කවි ලියනවද? බලන්න වටපිට. හොල්මනක්වත් වෙයිලද කියලා. ඝන කරවලේ ඉන්නකොට ඔන්න කුලී හරි. 250ක් වටනා ලිපි ද්‍රව්‍ය 2014 3:31 දින ඉතිරිව තිබුණි. පෙරවැඩට යන්න ඉක්මන. පෙරවැඩ නොම්බර 3ද 4ද වන්දන. ශේෂ පිරික්සු මේ ඇති ලිපි ද්‍රව්‍ය මිලට ගැනීම කීයද බලන්න. 3250යි. ලිපි ද්‍රව්‍ය ගැනු සමානයි 3250යි. මේකෙන් අඩු කරන්න පුතා ඉතිරි ලිපි ද්‍රව්‍ය. ගැලපිල කීයක් වෙනවද බලන්න ඉතිරි ලිපි ද්‍රව්‍ය? 250යි. right. එහෙනම් මේකෙන් අඩු කරන්න 250ක්. එහෙනම් පාවිච්චි කරපු ගාන කීයද? භාවිතා කළ ලිපි ද්‍රව්‍ය 3000යි. මෙන්න මේක තමයි පුතා වියදම් වෙන්නේ. භාවිතා කළ ලිපි ද්‍රව්‍ය 3000යි. භාවිතා කළ ලිපි ද්‍රව්‍ය 3000යි. දැන් යන්න පරිපාලන වියදම්. භාවිතා කළ ලිපි ද්‍රව්‍ය. භාවිතා කළ ලිපි ද්‍රව්‍ය 3000 දාගන්න. තුන්දාහයි. මේ ඉතිරි 250 ජංගම වත්කම්. ජංගම වත්කම් ඉතිරි ලිපි ද්‍රව්‍ය 250ක් දාන ජංගම වත්කම්. ඉතිරි ලිපි ද්‍රව්‍ය ජංගම වත්කම් 250යි.
ඊළඟ ගැලපිල්ල බලන්න. රුපියල් 2000ක ගැනුම් ඉන්වොයිස් එකක් ගිණුම් පොත් වලින් මගහැරී ඇති බව පසුව සොයා ගැනිනි. 2000ක ගැනුම් ඉන්වොයිස් එකක් පොත්වල දාලා නැහැ. ඒ කියන්නේ දිත්ව සටහන ගිහිල්ලා නැහැනේ. ගැනුම් ඉන්වොයිස් වල දිත්ව සටහන මොකක්ද? ගැනුම් ගිණුම හර ණය හිමියෝ බැර. ඒ කියන්නේ වෙළඳ ගෙවියුද්ද බැර වෙනවා. තාම දාලා නැහැ. දැන් දැම්මොත් ගැනුම් හර කියන්නේ ගැනුම් ප්‍රමාණය වැඩි වෙනවා. 2000කින්. දැන්ට ගැනුම් කීයක් තියෙනවද බණ ශේෂ පිරික්සුමේ? 1,50,000යි. එහෙනම් දැන් මම ගැනුම් දා ගන්නවා 1,50,2,000. ඔයාලගේ විකුණුම් පිරිවැය හොයන තැන ගැනුම් දා ගන්න 1,52,000ක්. ඊළඟ පුතා එක දිත්ව සටහනින් එකයිනේ තාම ආවේ. ගැනුම් හර කරා විතරයිනේ ගැනුම් වලට එකතු කරා විතරයිනේ. වෙළඳ ගෙවියුද්ද කියන්නේ ණය හිමියෝ බැර. ණය හිමි කියන්නේ වගකීමක්. ඒක තව බැර වෙනවා කියන්නේ ණය හිමි ප්‍රමාණය වැඩි වෙනවා. දැන්ට ණය හිමියෝ කීයක් ඉන්නවද බලන්න. ණය හිමියෝ 9,200යි. ඒ 9,200ට මේ 2000 එකතු වුණාම 11,000 ජංගම වගකීම. ණය හිමි. ජංගම වගකීම ණය හිමියෝ 11,200යි. හයවෙනි ගැලපිල්ල. ගෙවිය යුතු දුරකථන ගාස්තු 1000යි. බලන්න පුතා දුරකථන ගාස්තු දැන්ට කීයක් ගෙවලාද කියලා? 2500ක් ගෙවලා ශේෂ පිරික්සුමේ තියෙනවා. දුරකථන ගාස්තු 2500ක් ගෙවලා තව 1000ක් ගෙවන්නත් තියෙනවා. මුළු දුරකථන ගාස්තු 3500යි. පරිපාලන වියදම් දුක 3500යි. මේ 3500න් 1000ක් ගෙවිය යුතුයි. කොහෙටද යන්නේ? ජංගම වගකීම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් උපචිත දුක 1000යි. උපචිත දුක 1000යි. ඒ ගැලපිල්ලම තියෙනවා වැඩිපුර ගෙවා ඇති විදුලිය 650යි. පුතා වැඩිපුර විදුලි ගාස්තු ගෙවලා. ඒ කියන්නේ ඉදිරියට ගෙවුනේ. දැන්ට විදුලියට කීයක් ගෙවලාද බලන්න. 4,650යි. එතකොට 4,650න් 650ක් ඊළඟ අවුරුද්දට. එහෙනම් මේ අවුරුද්ද වියදම 4,000යි. පරිපාලන වියදම්. එතකොට අර වැඩිපුර ගෙවපු 650 ජංගම වක්ක. ඉදිරියට ගෙවූ විදුලිය 650යි ජංගම වක්ක. ප්‍රමෝද්‍ය නැද්ද? ඒක බලදන්නේ නැත්නම් අවසන් කටයුතු කරාද? 650යි. ඒක හරි ජංගම වත්කම්. ගැලපිලි 6ක් ඉවරයි. 7 වෙනි ගැලපිල්ල අපි කරා මතකද? විකිණීමේ හෝ ආපසුවීමේ පදනම කරා. 8 වෙනි ගැලපිල්ල ව්‍යාපාරයක ගොඩනැගිලි 5%යි මෝටර් 10%යි ලීබඩු 5%යි. ඉස්සලා ගොඩනැගිලි ෂොයි කරමු. ගොඩනැගිලි පිරිවැය හොයාගන්න ඉක්මන දැන් මේ එකම කරපුවම දේ යන්නේ. හොඳේ. ඕවා දැන් පුළුවන් වෙන්න ඕන. ගොඩනැගිල්ලේ පිරිවැය 40000යි. පුතා 40000ට 100ට 5ක්. 40000ට 5ක් ෂොය වෙනවා කියන්නේ 2000යි. පරිපාලන වියදම් ගොඩනැගිලි ෂොය. පරිපාලන වියදම් ගොඩනැගිලි ෂොය 2000යි. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට එන්න. සාමාන්‍යයෙන් මං කියව මුලින්ම ලියන්නේ මොකක්ද? ඉඩම්. ඊළඟට ගොඩනැගිලි පිරිවැය 40000යි කියලා අපි දැන් දන්නවනේ. ගොඩනැගිලි පිරිවැය 40000යි. දැන් බලන්න ආරම්භයේ සමුච්චිත ෂය කීයද ශේෂ පිරික්සුමේ? 6000යිනේ. ඒ 6000යි මේ අවුරුද්දේ 2000යි මුළු සමුච්චිත ෂය 8000යි. 40000න් 8000ක් ෂය වෙලා නම් ධාරණගේ 32යි. ඒක හරි.
මෝටර රථ 110ක් ක්ෂය වෙනවලු. මෝටර රථේ පිරිවැය කීයද බලන්න. 1,50,000යි. ළමයි 1,50,000ට 110 කියන්නේ 15,000. බෙදා හැරීමේ වියදම්. රථ ක්ෂය. රථ ක්ෂය 15,000යි බෙදා හැරීමේ වියදම්. එන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. රථ පිරිවැයට දානවා මං 1,50,000ක්. පිරිවැය 1,50,000යි. බලන්න පුතා එයාලගේ සමුච්චිත ක්ෂය කීයද කියලා ආරම්භේ 30,000ක් තියෙනවා. 30,000යි මේ අවුරුද්දේ 15,000යි 45,000යි. ධාරණගේ 1,05,000ද බලන්න. ඒක හරි. ලී බඩු උපකරණ 105යි. ලී බඩු උපකරණ වල පිරිවැය කීයද බලන්න. ශේෂ පිරික්සුමේ ලක්ෂයක් තියෙනවා. ලක්ෂයට 105යි කියන්නේ 5,000යි පරිපාලන වියදම්. ලී බඩු ක්ෂය 5,000යි. යන්න ජංගම නොවන වත්කම් ලී බඩු. පිරිවැය ලක්ෂයයි. ආරම්භයේ සමුච්චිත ක්ෂය දීලා තියෙනවා ලී බඩු වල ක්ෂය වෙන් කිරීම 10,000. ඒ 10,000යි මේ 5,000යි 15,000යි. ලක්ෂයෙන් 15,000ක් අඩු වුණාම 85,000යි. ධාරණගේ 85,000යි. අවසාන ගැළපිල්ල බලන්න. 200ක ණය ගැතියක බොල්න ලෙස කපා හැරිය යුතු අතර අඩමාන ණය වෙන් කිරීම අවසාන ණය ගැතියන්ගේ 5%යි. පෙර වැඩක් දාගන්න. ණය ගැතියෝ දැන්ට ශේෂ පිරික්සීමේ කීයක් ඉන්නවද බලන්න. 28යි 200යි. මේකෙන් අඩු කරන්න බොල් ණය 200යි. එතකොට මගේ ණය ගැතිය ඉතිරෙනවා 28,000යි. අමතක වෙන්න කලින් ශේෂ පිරික්සුමේ දැන්ට බොල් ණය කීයක් තියෙනවද බලාගෙන ඉන්න. බොල් ණය නෑ නේද? නෑ. බොල් ණය නෑ. එහෙනම් බොල් ණය තියෙන්නේ මේ 200 විතරයිනේ. බෙදා හැරීමේ වියදම්. හානි කරන අලාභ 200යි. ඕනනම් අපිට ඌනේ හෝ අදියත් එක්කම එකපාර දාන්නත් පුළුවන්. දැන් මෙන්න 28,000ට 105ක් බලන්න. හානි කරන අලාභ ඉඩ හැරීම 105නේ කීයද බලන්න එන්නේ? 1,400යි. ආරම්භයේ ඉඩ හැරීම දීලා තිනවා ගානේ 700ක්. දැන්ටමත් 700ක් වෙන් කරලා අපිට අවසාන වෙන් කරන්න ඕනේ 1,400 නම් පුතා අලුතෙන් කොච්චර වෙන් කරනවද? 700ක්. ඔන්න ඕක තමයි වියදම. බෙදා හැරීමේ වියදම. හානි කරන අලාභ ඌණ ඉඩ හැරීම 700යි. ඕනනම් මේ දෙක එකට එකතු කරලා 900 දාන්නත් පුළුවන්. ජංගම වත්කම් ණය ගැතියෝ. ජංගම වත්කම් ණය ගැතියෝ 28,000 ඍණ ඌණය හෝ අදිය නෙමේ අඩු කරන්නේ අවසාන වෙන් කිරීම 1,400යි. 28,000න් 1,400ක් අඩු කරන්න. 26,600යි. ධාරාගේ ගැළපිලි ඔක්කොම ඉවරයි ශේෂ පිරික්සුමට එන්න. ඉඩම් ගත්තේ නෑ ජංගම නොවන වත්කම් වල උඩම 1 ලක්ෂයයි. සමුච්චිත ක්ෂය නෑ ලක්ෂයයි.
ගොඩනැගිලි ගත්තා, රත ගත්තා, ලී බඩු උපකරණ ගත්තා, ගැනුම් ගත්තා. විකුණුම් ගත්තේ නෑ. ලක්ෂ 3යි උඩින්. විකුණුම් ලක්ෂ 3යි. දුන් වට්ටම් බෙදා හැරීමේ වියදමක් 5000යි. දුන් වට්ටම් බෙදා හැරීමේ වියදම 5000යි. ලද වට්ටම් වෙනත් ආදායමක් 2200යි. ලද වට්ටම් කියන වෙනත් ආදායමක් 2200යි. ආපසු එවුම් විකුණුම් වලින් අඩු කරන්න 3200යි. ආපසු එවුම් විකුණුම් වලින් අඩු කරන්න 3200යි. ආපසු එවුම් ගැනුම් වලින් අඩු කරන්න 4100යි. ආපසු එවුම් ගැනුම් වලින් අඩු වෙනවා 4100යි. ලද ගෙවල් කුලී ගත්තා, දුරකථන ගාස්තු ගත්තා, ලිපි ද්‍රව්‍ය ගත්තා, ණය ගැතියෝ ගත්තා, ණය හිමියෝ ගත්තා. ආරම්භක තොගය 14500යි විකුණුම් පිරිවැය හොයන තැන. ආරම්භක තොගය 14500යි විකුණුම් පිරිවැය හොයන තැන. සර් හරියටම විනාඩි 30යි ලයිට් කැපුවේ. සර් කිව්වා හරි. ඔව්. රවුම් අගයක් ආවේ. මොළ හතානෝනේ ඉන්නේ. මොළ හතානෝ තමයි දැන් මුදල් ඇමති. මේ රෙකෝඩ් වෙනවා මේ මම නිකන් වීලුවට කියන්නේ මේ හොඳේ. එයාලා හින්දා තමයි අපි මේ කාලා බෙලා ඉන්නේ සන්තෝෂෙ. මොළ හත තියෙන තැන තමයි අවුල ඒක. අයියෝ ආයියාලෝ ඒ කියන්නේ මේ කියන ඒවත් ඇහෙනවත් දන්නේ නැහැ ආයි කපලා. ප්‍රවාහන ගාස්තු බෙදා හැරීමේ වියදම්. ප්‍රවාහන ගාස්තු රුපියල් 3000යි. විදුලි ගාස්තු ගත්තා. මුදල් ජංගම වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මුදල් ජංගම වත්කම් 10000යි. ජංගම වත්කම් වල අවසානයි. හරිනේ හැමෝම ෂය වෙන් කිරීම සෙට් එකම ගත්තා. වැටුප්පා වේතන ගත්තා, IPF ගත්තා, ETF ගත්තා, අඩමාන ණය ගත්තා. ගෙනීමේ කුලී 2100. ගැනුම් වලට එකතු කරන්න. ගෙන මේ කුලී 2100 ගැනුම් වලට එකතු කරන්න. ගෙන යාමේ කුලී බෙදා හැරීමේ වියදමක් 3000යි. ගෙන යාමේ කුලී බෙදා හැරීමේ වියදම් 3000යි. ණය පොලී මූල්‍ය වියදමක් 300යි. ණය පොලී මූල්‍ය වියදම් 300යි. බැංකු ණය ජංගම නොවන වගකීම් 1,50,000යි. බැංකු ණය ජංගම නොවන වගකීම් 1,50,000යි. ඔව් මොළ හතානෝට අකුරුත් බැරිලු. ඒක තමයි කියන්නේ බං. ඒ කියන රාජ්‍ය සේවය බරක්. සිංහල අකුරු වචනයක් කියව ගන්න බැරි මිනිස්සුනේ අපෝ පාර්ලිමේන්තුවේ. ඔයා කතා කරොත් ඔයාලගේ අම්මලා තාත්තලා තරහ වෙනවා. ප්‍රාග්ධන 1,60,000යි. ප්‍රාග්ධන 1,60,000යි. එකතු කළා ශුද්ධ ලාභය පස්සේ හොයාගමු. සියල්ල අවසానයි. ලාභය සොයාගෙන යන්න. විකුණුම් ලක්ෂ 3න් අඩු කරන්න 3200ක් 2,96,800යි. 152යි 154යි 154යි 600යි 158යි 600යි 168,600යි 0.5721
ධන ලාභය 1,51,300 ආපු කවුරු හරි ඉන්නවනම් දාන්න මං හැදුවා හරිද බලන්න. ධන ලාභය 1,51,300යි. මේකට වෙනත් ආදායම් දෙකක් තියෙනවා 8,200ක් එකතු වෙනවා. වියදම් සෙට් එක ගමු. වෙනත් වියදම් නම් මේ ගානේ නැහැ. 3යි 6යි 11යි 26යි 900. බෙදාරීමේ වියදම් 26,900ක්ද බලන්න. 50යි 56යි 57යි 60යි 62යි 67යි 69යි 74යි. පරිපාලන 75,000ද බලන්න. මූල්‍ය 300යි. ශුද්ධ ලාභය ගමු අපි. 75යි 25යි ලක්ෂයයි 1,01,900යි 1,02,200යි. ශුද්ධ ලාභය 57,300ට බලන්න. ශුද්ධ ලාභය 57,300යි. ඒක එකතු කරන්න ප්‍රාග්ධනයට. Sia, 200, 300, 390යි. 60යි 68,000යි. 390යි 68යි යාම 322යි. ගාමනේ 20යි 46යි 56යි 600යි 57යි 200යි 57යි 500යි. තුන් ලක්ෂ 79,500ට බැලන්ස්. අඩුපාඩු තියෙනවා ඉක්මනට හදාගන්න.
රූල් කරගන්න ආයෙත් මේ ගානකට ආකෘති දෙක තාම කරන්ට් එක නැති අය ඉන්නවද? බැටරි කොහොමද ගන්න දැන් කීප දෙනෙක් දැම්ම බැටරිත් නෑ සර් කියලා ඉක්මන් රෝල් කරගන්න. ඔය ගානේ ගෙන මේ කුලි 2000 දෙපාරක් තියෙන ඕක ඔය විදියට වෙන වෙනම දාන්න නැතුව එකතු කරලා ගැනුම් වලට එකතු කරලා කෙලින්ම දාමුද කියලා දාන්නේ අවුලක් නැහැ. පෙන්නන්න ඕනේ හැබැයි අපි. ඔව් බැටරි නැහැ කියලා ගොඩක් අය කියනවා. නමුත් දැන් මේවා කරන්න එපා ළමයි ඒකින වෙදී. පේන්නේ නැහැ කියන්නේ ඔයාලට මේ බෝඩ් එක පේන්නේ නැති සීන් එකක්ද නැත්නම් කට්ටිය නම් මැසේජ් එවනවා හොගාලා මොයම කරන්නද ඔයාලට ගණන් දෙකක් විතර දාන්න හදනවද සිග්නලුත් අඩුයිලු කවන්න දැන් මේ සතිය විතරයි මං දෙසැම්බර් මුල් සතියේ ඉඳන් සාමාන්‍ය විදිහට ආයතනවල පන්ති පටන් ගන්න ඕනේ දෙසැම්බර් පළවෙනි සතියේ ඉඳන් එතකොට ඔයාලට ඉස්කෝලේ යන්න ඕන නම් හැමෝම යනවා නම් යමු නැත්තම් ඉස්කෝලේ වෙලාවේ උදේ ඉඳන් උගන්වනවා ඔයාලට යන්න ඕනිය ඉන්නවා නම් යන්න ඕනි වුණොත් අපි රෑ වෙනකම් කරමු ගෙවල් වලට යන මොනවා හරි වැඩ පිළිවෙලක් හදාගමු මේ ඒකත් ගැන බලන්න දෙපි